සියලු දෙනාගෙන් අවසරයි. විශේෂම සර්වින්ගේ පුත කොතනින් පෙරළුවත් ආතල් කතාවක් එළියට එනවා. ආතල් ශරීර සෞඛ්‍යය. ආතල් ටෝක්. කාබනික ආතල්. වෙනස් ආතල්. ආතල් ලාල්. ලාල් කොහොමත් ආතල්. ආතල් මගුල් මල මගුල්. ඉතින් ඔය අපේ රටේ ආතල් වෙනස් ආකාරයකට දකින්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා ඔහු විසින් ආතල් වැඩක් කරලා තිබෙනවා. ඒ වැඩේට මට කතාවට ආරාධනා කළත් තිබෙනවා. ඒකත් පොඩි ආතල් වැඩක් කොක්ටේල් එකක් වගේ. ඒ වගේම ඔහු ආතල් සන්ධ්‍යාවක් ලෑස්ති කළත් තිබෙනවා. සංගීතය, කතාබහ, මధుවිත නැතුව ඇති. ඉතින් ආතල් සන්ධ්‍යාවක් ලෑස්ති කළා තිබෙනවා. ඉතින් ඒ ආතල් සන්ධ්‍යාවට මගේ ගොරහැඩි රළු කතාව යම් ප්‍රමාණයකට ආතල් කඩන්ටත් ඉඩ තිබෙනවා. කෙසේ වුවත් අපි කවුරුත් දන්නවා මේ භාෂාව සජීවී භාෂා හැම වෙලාවෙම අලුත් වචන වලින් අලුත් අදහස් වලින් පෝෂණය වෙනවා. වාග් විද්‍යාඥයන් කියනවා රසාස්වාදයේ වෙනුවෙන් අලුත් වචන එකතු වෙනවා. පහසු වෙනුවෙන් අලුත් වචන එකතු වෙනවා. අලුත් දේ පැහැදිලි කිරීම වෙනුවෙන් අලුත් වචන එකතු වෙනවා. ඒතකොට එහෙම අපේ වාග් පාරිභාෂිත වාග් මාලාවට එකතු වූ වචනයක් තමයි ආතල්. අපි දන්නවා මේ පාරිභාෂිත ශබ්ද මාලාවට වචන ආකාර කීපයකට එකතු වෙනවා. අපි ගත්තොත් විද්‍යාව. විද්‍යාව සිංහලෙන් ඉගෙනවීම ටිකක් දුෂ්කර කාර්යයක් වෙලා පැවතුණා. ඒ වෙලාවෙදි තමයි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය ජේ.කේ.පී. ආරියරත්න, මහාචාර්ය ඔස්මන් ජයරත්න වැනි විද්වතුන් විද්‍යාවට අලුත් පාරිභාෂිත ශබ්ද මාලාවක් එකතු කරා. ඒ විද්වත් කාර්යභාරයක් ශාස්ත්‍රීය කාර්යභාරයක්. හැබැයි පාරිභාෂිත ශබ්ද මාලාවට වචන එකතු වෙන්නේ විද්වත් ශාස්ත්‍රීය කාර්යභාරයන්ගෙන්ම නෙවෙයි. ජනවහරෙන්, කටවහරෙන් අලුත් වචන එකතු වෙනවා. විශේෂයෙන්ම නව යෞවනයන් තුල, නව තාරුණ්‍යයන් තුල මේ වචන විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මරු, මාරයි, නියමයි, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට, පට්ට ආතල්, ඩාන් ගානවා, ඩීන් ගානවා. දැන් නම් අලුතෙන්ම මම තමයි හොඳටම කළේ. ඒකට නම් නිර්මාපකයෙක් ඉන්නවා. අනිත් ඒවට නිර්මාපකයෙක් හොයාගන්න නැහැ. ඒවා විවිධ සමාජ කණ්ඩායම් විවිධ අවස්ථාවල නිර්මාණය කරලා දේවා. දැන් ආතල් කියන වචනයත් එහෙම වචනයක්. ඔය 70 දශකයේ වගේ ඔය ජනප්‍රිය ඔබලා අහලා ඇති කතාවක් තිබුණා. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ රටේ ගංජා පරිහරණය තානම් දැනුත් තානම්. ඒතර මේවා පරිහරණය කරලා ටිකක් හොඳට මත් වෙලා ඉන්න වෙලාවක ඒ කොළුරෑන් ඉන්න තැනට පොලිසියෙන් කඩාපයින්නවා. පොලිසියෙන් කඩාපයින්නකොට ඒගොල්ලෝ හොඳට මත් වෙලා හිටියේ. ඒ කාලේ පොලිසිය දැන් වගේත් නෙවෙයි. දැන් නම් Facebook කරා මේවා තියෙන නිසා යම් හික්මීමක් තිබෙනවා. ඒ කාලේ අල්ලනවා නේද? එතනම දෙකක් දීලා ජීප් එකට අකුලලා තල්ලු කරනවා. අල්ලා ගන්නකොට එතන මත් වෙලා හිටපු තරුණයෙක් කියලා තිබෙනවා. රාලාමි ආතල් නම් කඩන්න එපා. හෙමින් මාව ඔසවා ජීප් එකෙන් තබන්න. ඒ කියන්නේ ආතල් එකට එහෙම
එහෙම අර්ථකථනයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ආතල් කියන එක විවිධ ආකාරයෙන් විග්‍රහයට පත් වෙමින් තිබෙනවා. තවත් තියෙන ආකාර. මොනවද? මේ දවස්වල කියවෙනවා විදුලි බල ඇමතිනම් මේ දවස්වල මාර ආතල් එකක් දෙන්නේ. එතකොට මේ ආතල් කියන එකේ සැප පහසුව එමනම් විඳීම වගේ එකක් තියෙනවා වගේම ඊට වඩා වෙනස් අර්ථකථනයකුත් ගෙනත් දෙනවා. මොකද විදුලි බල ඇමති මේ කාලේ මාර ආතල් එකක් දෙන්නේ. ඒක විඳීමක් නෙවෙයි. නේද? පැය 4ක් 4මාරක් විදුලිය කැපීම. තව සමහර අය කියනවා කණිතෙල් ඇමතිනම් තවත් ආතල් එකක් දෙන්න වගේ ලෑස්ති වෙන්නේ. නේද? ඩීසල් රුපියල් 52යි පෙට්‍රල් රුපියල් 17යි දැන් කී වෙනවද? තවත් ආතල් එකක් දෙන්න වගේ. ඒ වගේම කී වෙනවද? ජනාධිපතිවරයන් පට්ට ආතල් දෙන්නේ යා. නේද? කුෂ්කර්මාන්තර තමයි හොඳම ආතල් එක දුන්නේ. ඒතකොට ඒකේ ආතල් වලට තවත් අර්ථකථනයක් තිබෙනවා. ඒ නිසා මේ ආතල් ගැන විවිධාකාරයෙන් අදහස් ගැන්වෙන කතා බහක් සමාජය තුල තිබෙනවා. හැබැයි සර්වින්ගේ ආතල් මොනවද? ඒක තමයි වැදගත්. ඒතකොට සර්වින් මා දැක්කා මේ මුල් පිටුව සකස් කරලා තිබෙන විදිහ ගත්තාම ආදරයට තල්ලුවක් දෙමු. හැබැයි ඒකෙන් තමයි උපද්දවන්නේ ආතල් බෙදමු. කියන්නේ ඔහු ආතල් දෙමු. ආදරයට තල්ලුවක් දෙමු කියන වාක්‍ය ඛණ්ඩෙන් තමයි ඔහු ආතල් දෙමු කියලා උපුටන්නේ. එතකොට ඒ ආතල් වලට වෙනම අර්ථ නිරූපණයක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. මොකද බොබ් මාලි කිව්ව මෙහෙම love the life you live the life you love. ඔබ ගත කරන ජීවිතයට ආදරය කරන්න, ඔබ ආදරය කරන ජීවිතය ගත කරන්න. එතකොට සර්වින් උත්සාහයක් දරන්නේ මේ ආතල් දෙමු ආදරයට තල්ලුවක් කරහා. ඒ නිසා මේ කෘත්‍ය පුරාවටම ඔහු උත්සාහයක් දරමින් තිබෙනවා. ආදරය, මනුස්සත්වය, සාධාරණත්වය, එකිනෙකාට ගරු කිරීම, එකිනෙකා අතර අන්තර් සබඳතාවයන් පිළිබඳව අලුත් මානයකින් සමාජ කතිකාවතක් නිර්මාණය කරන්න. එහිදී විශේෂයෙන්ම ඔබට කීපයක් උපුටා දැක්වුවොත් මා අදහස් කීපයක් තිබුණත් මා කෙටි කරන්නම්. සර්වින් ඔහුගේ 13 වෙනි පිටුවේ මෙහෙම සඳහනක් කරනවා. ඒක තමයි ආතල් රාමු. ඒ කියන්නේ කොටුව පිට කොටුව. inside the box, outside the box. ඔහු ඒකට අපුරු ඡායාරූපයක් එකතු කරලා තියෙනවා. මේක විතරයි මම හිතන්නේ ලංකාවේ ඇතුළත එකතු කරලා තිබෙන ඡායාරූපේ මට පොත පරිහරණය කරපුවම තේරුණේ. ඔහු කොටුව පිට කොටුව කියලා කොටුව ඇතුළට ඔහු ඇතුල් කරලා තිබෙනවා පරණ පාර්ලිමේන්තුව වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය. කොටුව පිටකොටුවට ඔහු ඇතුල් කරනවා ඒ පිටකොටුවේ බර අදින්නන් කරත් එක බරු දාගෙන තල්ලු කරන නාට්‍යාමි කෙනෙක්. ඒක ලහු ලියනවා මෙහෙම. ඔබ රාමුව තුල සිටින්නේ නම් ඔබගේ විඥානයේ අනතුරේය. රාමුව තුල සිටින එකක් තමයි මොකද්ද? ජනාධිපති ලේකම් කාර්යාලය පැරණි පාර්ලිමේන්තුව. ඔබ රාමුවෙන් පිටත සිටින්නේ නම්, ඒ කියන්නේ ඔබ පිටකොටුවේ සිටින්නේ නම් ඔබගේ ප්‍රතිරූපයේ අනතුරේය. මට ප්‍රතිරූපයක් තිබුණේම නැත, ඒ නිසා මට අනතුරක් නැත. මේක තමයි අපේ සමාජයේ යම් ප්‍රමාණයකට මුහුණ දී තිබෙන ඛේදවාචකයේ මූලික හරය. ඔබ රාමුව තුල සිටින්නේ නම් ඔබගේ විඥානයේ අනතුරේ. හැබැයි ඔබ රාමුවෙන් පිටතට යන්නේ නම් ඔබගේ ප්‍රතිරූපයේ අනතුරේ. ඒ කියන්නේ මේ සමාජය අපිට උගන්වලා හැඩගස්වලා
ඒ ප්‍රමිතීන් ටිකක් සකස් කරලා රීතීන් ටිකක් සකස් කරලා අපි කොටුවකට ඇතුල් කරලා තිබෙනවා. අපි හැමදිනාටම බල කරනවා ඒ කොටුව ඇතුලේ ජීවත් වෙන්න. ඒ කොටුවට අනුගත වෙලා ජීවත් වෙන්න. ඒ සම්මතයට යටත් වෙලා ජීවත් වෙන්න. එසේ ජීවත් වෙන්නේ නම් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා වෙනවා. හැබැයි ඔහුගේ විඥානය වර්ධනය වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. ඒක ඇත්ත. ඔහුගේ ප්‍රතිරූපය හොඳ ළමයි, හොඳ ව්‍යාපාරිකයෙක්. අර සමාජ සම්මත රාමුව ඇතුලේ ජීවත් වීමට අපි හොඳ ලෙස අපිට අර්ථකථනයක් තිබෙනවා. සමාජ සම්මතයන් ප්‍රශ්න කිරීම. මා කියන්නේ මුළුමනින්ම සමාජ සම්මතයන් කඩා පොඩි කොට දමා විනාශ කිරීම නොවේ. හැබැයි මිනිස් ශිෂ්ටාචාරයේ මේ දක්වා ගමන් කොට තිබෙන්නේ මේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් මිනිස් ශිෂ්ටාචාරය අත්පත් කරගෙන තිබෙන්නේ ප්‍රතිරූපයෙන් නෙවෙයි වර්ධනය වූ විඥාණයන්ගෙන්. එහෙනම් විඥාණය වර්ධනය වී තිබෙන්නේ කොතනින්ද? විඥාණය වර්ධනය වී තිබෙන්නේ සර්වින් කියන පරිදිම රාමුව ප්‍රශ්න කිරීමෙන් රාමුවේ පිටත අපිට හැඩගස්වා තිබෙන කොටුවෙන් පිටත කල්පනා කරන්න, පිටත අලුත් දේ හොයන්න, පිටත අලුත් මානව බැඳීම් නිර්මාණය කරන්න, පිටත අලුත් සමාජයක් නිර්මාණය කරන්න. එතන තමයි විඥානය ගොඩනැගෙන්නේ. ඒ නිසා මා හිතනවා අද බොහෝ දෙනෙක් කල්පනා කරනවා තමන්ගේ ප්‍රතිරූපය විසින් අපි බොහෝ දෙනෙක්ගේ විඥානය මොට කොට තබා තිබෙනවා. නිසා සර්වින් අදහස් කරන්නේ කුමක්ද? කොටුවෙන් පිටතට එන්න. ඔබගේ ප්‍රතිරූපයට වඩා සමාජයක වැදගත් ඔබේ වර්ධනය වෙමින් තිබෙන විඥානය. ඒ වගේම ඔහු තව තැනකදී එක ටිකක් දීර්ඝ සාකච්ඡාවක් නිසා මෙහෙම අහනවා. ජනතාවගේ විනෝදාංශය, ඒ කියන්නේ ආතල් විනෝදාංශ කියන එක යටතේ ඔහු ලියනවා එක කොටසක්. ජනතාවගේ විනෝදාංශය හොරුන්ට ඡන්ද දීමත් උන් ඔක්කොම හොරු කියා පැමිණිලි කිරීමත්. ඒකත් පොඩි ගතිය ලල් එකක් තියෙනවා නේ. මැතිවරණයකදීම කණ්ඩායම් තෝරා ගන්න ඔහු කියන පරිදි. අනතුරුව ඔවුන්ට චෝදනාවන් කරනවා. මෙහෙම වුණාද? ඒකෙන් ඔහු කියන්නේ මොකද්ද? ජනතාව එවැනි වින්දනයක්, එවැනි ආතල් එක, එවැනි ලල්ලයකට ජනතාව ගිහිල්ලා කියලා ඔහු කියනවා. හැබැයි මා හිතන්නේ නම් ඒ විනෝදයක් දැන් අවසන් කියලා. ඒක විනෝදයක්. හැබැයි සමාජය තුල ඒ විනෝදයක් අවසන් වෙමින් තිබෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව අපිට පෙන්වන්න කරනවා. ඒ වගේම ඔහු ඉතා සංවේදී කරුණක් ඉදිරිපත් කරන ඔහු මා දැක්කා ඔහුගේ කතාව වෙලාවේදී ඔහු නතර කොට තිබුණේ ඉතාමත් දිලිඳු දැරිවිගේ ඡායාරූපයක. ඒතර ඔහුට මේ සමාජයේ ඛේදවාචකයන් පිළිබඳ කම්පනයක් තිබෙනවා. ඔහු රටවල් 100 ගණනකට වඩා සංචාරය කරලා තිබෙනවා. ඒ සෑම සංචාරකෙදිම ඔහුට හිත්වදින, ඔහු හිතන විදිය, ඔහුගේ විඥානය, ඔහුගේ දර්ශනයන්, ඔවුන්ගේ ආකල්ප වලට සම්බන්ධ වෙන ඡායාරූප රසක් ඔහු එකතු කරනවා. ඒ ඡායාරූප වලින් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ මෙම කෘතියට ඇතුල් කරලා තිබෙනවා. ඒ ඡායාරූප වලින් ඔහු පෙන්눔 කරන අපට ඔහු විවිධ සංස්කෘතින් අත්විඳ ඇති බව, විවිධ සමාජ ස්තරයන් සමග ගැටී ඇති බව, විවිධ ලෝකයේ සංස්කෘතීන්, සමාජ සබඳතාවයන් සමීපව ඇසුරු කොට තිබෙන බව. ඒ හේතු කොටමගෙනම ඔහුට අපේ රට පිළිබඳ වේදනාවක්, අපේ රටේ ජනතාව පිළිබඳව, ඔවුන් විඳින ඛේද වාචක පිළිබඳව කනගාටුවක් තිබෙන බව ඔහු පෙන්වු කරනවා. ඒක තැනකදී ඔහු වහනවා ලැජ්ජා නැති හිඟන්නේ. අපි දකිනවා කලර් ලයිට් එකක් ගාවින් කාර් එකක් නතර කරපුවාම ඒ කාර් එක වටා නාවර පිරුණු දරුවෙක් ඔසවාගත්තු කාන්තාවක් හිඟමන් යදිනවා. ඉදිරි ජනේලෙන් අපෙන් කීයක් හරි ඉල්ලා සිටිනවා. එතන අපි නියදව ඉන්නවා නම් ඊළඟ ජනේලෙන් ඉල්ලා සිටිනවා.
වාහනේ 4 වටින් ඉල්ලා සිටිනවා. එතකොට පුරවැසියන් කියනවා ලැජ්ජා නැති හිඟන්නේ. හැබැයි සර්වින් ප්‍රශ්න කරනවා මෙහෙම. ලැජ්ජා නැති හිඟන්නේ. ඔව් හිඟන්නෙක් වීමේ ලැජ්ජාව ඔහුටද ඔබටද මටද? ලැජ්ජාව තිබෙන්නේ කොතනද? ඔහු ලැජ්ජා නැති හිඟන්නේද? එසේ නැත්නම් ඔහු හිඟන්නක් වීමේ ලැජ්ජාව ඔහුටද මටද ඔබටද? අපි කවුරුත් අපේ හෘද සාක්ෂිය විමසිය යුතු තිබෙනවා. අපේ බොහෝ අය සමාජයේ කල්පනා කරා සංවර්ධනය පිළිබඳව මිත්‍යා මානය. ඒ මිත්‍යා මානය තමයි නගර අවට දිදුලන බල්බ්වැල්, මන්සන්දි අවට දිලිසෙන වතුර මල්, ඊටමත් ආකර්ශනීය මන්තිරු, පිටකොටුවේ පාවෙන බෝට්ටු, අපි සංවර්ධනයේ නිර්ණායකයන් සහ නියාමයන් හැටියට අපි කල්පනා කරා. එහෙත් අපි දිදුලන බල්බ් වල අස්සින්, අපි ලස්සන වතුර මල අස්සින්, පිටකොටුවේ පාවෙන බෝට්ටුව ඇතුලෙන් ඇවිල්ලා වාහනේ නැගලා කලර් ලයිට් එක ගාවින් නතර කරනකොට දරුවෙක් වඩාගත්තු අම්මා කෙනෙක් ඇවිල්ලා හිඟමන් යදිනවා නම් ඒ සංවර්ධනයේ කුමටද? එනිසා සර්වින් ප්‍රශ්න කරන්නේ මේ අනුගමනය කරමින් තිබුණු සංවර්ධන මාවතේ අපේ ජන ජීවිතයට අත්පත් කර තිබෙන කර්කශභාවය. ඔහු මේකේ සාරය හැටියට ගත්තොත් තරඟකාරීත්වය, හිම්බත් වීම, තරඟකාරීත්වය, හිම්බත් වීම ඇති තරමට විඳපු කටෝර ජීවිත අපිට එක එක පරිමාණින් උරුම වී තිබෙනවා. ඒ වෙනස් කිරීම සඳහා ආකල්පයක්, අදහසක් ඔහු මෙම කෘතිය තුල අඩංගු කොට තිබෙනවා. ඒ වගේම මෙහෙමත් ඔහු එක තැනක කියනවා සමාජ අසාධාරණයට විරුද්ධ වන්නා වෛරී පුද්ගලිකු සහංවඩු ගසයි. සමාජ අසාධාරණය හෙලා දක්වන්න වෛරී පුද්ගලෙක්, කුහක පුද්ගලෙක්, ඔහු අනෙකාට විරුද්ධ පුද්ගලෙක්, අනෙකාගේ සුඛ විහරණය වෙනුවෙන් ඊර්ෂ්‍යාකාරී මනසකින් දකින පුද්ගලයෙක් ලෙස සමාජය අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඒත් සර්වින් නියෝජනය කරන සමාජයෙන්ම සර්වින් නැගී හිටලා කියනවා මෙහෙම. සමාජ අසාධාරණයට විරුද්ධ වන්නා වෛරී පුද්ගලයෙකුට හංවඩු ගසයි. සැබවින්ම ඔහු මානව හිතවාදී. ඒ නිසා මේ ග්‍රන්ථයේ පුරාම සර්වින් සහෝදරයාගේ මානව හිතවාදීත්වය පිළිබඳව කරුණු රැසක් ගැබ්වී තිබෙනවා. අවසාන වශයෙන් ඔහුගේ කෘතිය ගැන හොඳම නිර්වචනය දීලා තිබෙන්නේ ඔහුමයි. ඔහුගේ කෘතිය ගැන ඔහු මෙහෙම කියනවා. මෙම පොත ආදරය හමුවේ සංසුන් වූ මනසක ප්‍රකාශනයකි. අසාධාරණ හමුවේ කැළඹුණු මනසක ප්‍රකාශනයකි. ආදරය හමුවේ හරි සහෝදරිත් මා දැක්ක ඒක පුතා ගනු ලැබුවා. ආදරය හමුවේ සංසුන් වූ මනසක ප්‍රකාශනයකි. ඒ විඳින, ඒ මානව බැඳීමට ගරු කරන, ඒ මානව බැඳීමත් එක්ක සහසම්බන්ධයක් තිබෙන, ඒ ආරක්ෂා කිරීම සඳහා පොරබදන, ඒ සඳහා වූ සංසුන් මනස සහිත ප්‍රකාශනයකි. ඒ වගේම අසාධාරණ හමුවේ කැළඹුණු මනසක ප්‍රකාශනයකි. එය විටක ආතල් ස්වභාවයෙන්ද, විටක කටෝරක ස්වභාවයෙන්ද, විටක මැසින් තුවක්කුවට ඇතුල් කරලද උණ්ඩ වලින් වෙඩ තබන ස්වභාවයකින්ද මේ යන්න නොවේ රිදෙන්න, එවැනි ස්වභාවයකින්ද ඔවුන් මේ අසාධාරණට විරුද්ධ කරුණු මෙම කෘතිය තුල ගැබ් කොට තිබෙනවා. ඒ වගේම සර්වින් අද ඉපදුණු සර්වින් කෙනෙක්ද? ඔහු 1982 පළ වූ මාවත කියන සංග්‍රහයේ 1982 මීට අවුරුදු 40කට පමණ පෙර
මාවත කියන සංගරාවට ඔහු ලියපු කවි පන්තියක් මේ කෘතියට උපුටා දක්වා තිබෙනවා. එහි අවසානයේ මම කියන්නම්. හැම දින අසුතුටින් අතෘප්තිමත්ව ජීවත් වෙන බව වටහාගෙන සිටින්නෙමි මම. දැන් මා සොයනුවේ හේතුවය මීට. හේතු හොයාගෙන නැතත් මා තවම වරදක් තිබිය යුතු මීට. කොහේ හෝ තැනක සෑම කෙනාම අතෘප්තියෙන් ජීවත් වෙනවා. අසතුටින් ජීවත් වෙනවා. කොතනක හෝ වැරද්දක් තිබෙනවා බව මට හැඟෙනවා. දැන් මා සොයනුවේ ඒ වැරද්ද කොතනද සිදුවෙන්නේ කියයි. මා හිතනවා මේ කෘතිය ඇතුළෙන් සර්වින් ඒ වැරද්ද කොතනද සිදුවී තිබෙන බව අද හඳුනාගෙන තිබෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ නිසා සර්වින් ඔබට බෙහෙවින් ස්තුතියි. ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.